එරුමන සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. පින්වත්නි, මැටියෙන් කළ බදුන් බෙදේ යන්නේ යම්සේද එවරදේ එක් මොහොතකින් එක් ක්ෂණයකින් ජීවිතයේ කෙලවර මරණය සිදු වෙනවා. ජීවිතයේ ඇති අනියත බවත් මරණයේ ඇති නියත බවත් වටහාගෙන උතුම් වූ ධර්මාබෝධය පිණිස සුපින්වත් ඔබ බෞද්ධ රූප වාහිනිය සමගින් ඒකාත්මිකව මේ පෙහෙතී ශ්‍රවණය කරන මේ උතුම් වූ දේශනාවත් සුපින්වත් ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූප වාහිනිය මේ පෙහෙතේ සුපින්වත් ඔබේ හිත සුව පිණිස ගෙනෙන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත් සිතින් ධර්ම සභාවට වැඩම කොට වදාළ ත්‍රිපිටකාචාර්ය පූජනීය අවසරයි පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නාද නන්වමින් නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අද මේ උතුම් වූ දේශනාව ධර්ම දානයක් ලෙස බෞද්ධ රූප වාහිනිය ඔස්සේ මෙලෙසින් සුපින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට පුණ්‍යවන්තෝ දායකත්වය ලබා දෙනවා. හෝමාගම උසාවිය පාර පදිංචි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය ගණිතාචාර්ය අනුර ප්‍රියන්ත මහතා ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් දයාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළේ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන අප්‍රමාණ ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එහෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයිතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත් අවශ්‍යනේ සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් වාර්ය ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් මහත් වූ බලාපොරොත්තුවක් වශයෙන් තබාගෙනයි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, මේ ලෝකේ දෙයක් තියෙනවා නම් දුකින් ඈතර යන්න ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මය. මේ ලෝකේ අහනවා නම් දෙයක් අහන්න තියෙන හොඳම දේ තථාගත ශ්‍රී සද්ධර්මයමයි. යම් තැනක ගිහිල්ලා කතා කරනවා නම් කතා කරන්න තියෙන හොඳම දේ තථාගත ශ්‍රී සද්ධර්මයමයි. කෙනෙකුට දෙනවා නම් දෙන්න තියෙන හොඳම දේ තථාගත ශ්‍රී සද්ධර්මයමයි. දානය කරනවා නම් දානය කරන්න තියෙන්නේ ඒ හොඳම දේ තථාගත ශ්‍රී සද්ධර්මයමයි. ඒ කාරණාව මනාව පැහැදිලි කළේ ශක්දේවිඳුන්ට. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව දක්වනකොට ශක්දේවිඳුය තුළ සක්වලවල් 10000ක දෙවියන් අප්‍රමාණ සතුටු වුණා. සද්ධර්ම දානී කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියලා. කෙනෙක් සසරින් එතර යන්නේ බණ අහන්න ඕනේ. බුද්ධාන්තරයක අපි ඉපදිලා ජීවිතයේ කිසිම දවසක සම්මා සම්බුද්ධ කියන අකුරු වචනේ කීපේවත් අහපු නැති අය මේ ලෝකේ ඉන්නවා. නමුත් එහෙම රටවල් හුඟා පොහොසත්. අපිට වඩා අවුරුදු ගානකින් ඉහළින් ඉන්න රටවල් අප්‍රමාණ නෙක සැප සම්පත් විඳින අය ඉන්නවා. අපිට වඩා රූපේනුත් අග්‍රයි, වතු පිටි ඉඩකඩම් ධන දාන්නෙනුත් අග්‍රයි. අපි දුප්පත් වෙලා ඉපදුනහම අපට හිතෙනවා අනේ අපි පව් කරලා දුක විඳී වගේ තැනක ඉපදුනේ නැති කියලා. නමුත් සඳහන් කරනවා පින්වන්තේ දෙව්ලොවින් චුත වෙනකොට ඉස්සෙල්ලාම බලන්නේ මං කොහෙටද යන්නේ කියලා. යන්නේ කොහෙටද කියලා බලනකොට ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්නේ සද්ධර්මයේ තියෙන්නේ කොහෙද? සම්මා දිට්ඨියේ තියෙන්නේ කොහෙද? ආන්ගේ රට දුප්පත් උනත්
සත්පුරුෂෝ ඉන්නවා නම් ශ්‍රී සද්ධර්මී තියෙනවා නම් ඒ රට දුප්පත් වුණා. ඒ රටට යන්නේ උප්පත්තිය ලබන්නේ බඩගින්නේ ඉඳගෙන හරි ධර්මයේ පුරුදු කරන්න. එමනම් මං හිතන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට උප්පත්තිය ලැබෙන ඔයගොල්ලෝ මම උප්පත්තියේ ඉඳලම බෞද්ධයි උප්පත්තියේ ඉඳලම තථාගත ශ්‍රාවකයෝ විදිහට මං හිතන්නේ බොහොම සතුටු වෙන්න ඕනේ. එහෙමනම් සද්ධර්ම ශ්‍රවණය කරන්න එකතු වුණේ සසරින් ගොඩ යන්න මහත් වූ බලාපොරොත්තුවක් පොදිබඳගෙන. ඉතින් බණ අහනකොට අපේ ජීවිතේ නිවැරදි වෙනවා. පින් පව් මේවා ඉස්මතු වෙනවා. පව් කරාම දුගතිය යනවා. පින් කරාම සුගතිය ඉපදිනවා. සසර බොහොම භයානකයි. භයානක සසර බොහොම දුක් සහිතයි රෞද්‍රයි. හොඳයි කියලා අල්ලගන්න මේ සසරේ අපි හැමදාම රිද්දනවා. මේ කරුණු අපිට ධර්මයේ තුලින් මනාව ඇහෙනකොට අපිට තේරෙනවා එහෙනම් මේක නේද ලෝක සත්‍ය කියලා. ආන්ගේ නිසා පැහැදිලි කළා සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම බණ අහන්න ඕනි කියලා. එහෙමනම් අපි පින්නතුන් බණ අහන්න එකතු වෙනකොට තීරණය කළා අපි විතරක් බණ අහලා හරියන්නේ. අපි ඇද යම්තම් හරි සැනසෙනවා නම් සැනසෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නිසා. භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් දැනගත්තේ ධර්මය අහන්න ලැබුණ නිසා. අපේ පින්වන්තකම නිසා. අපිත් සසරේ යම් කාලයක දුක් විඳා. ඒ දුක සමහර අය විඳිනවා. ඇස්සරලා බලනකොට අපිට මේ සමාජයේ පේනවා. ඉතින් අපේ හිතේ අනුකම්පාවක් ඉපදිනවා. අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් මේ දුක් විඳින ලෝක සත්‍යයත් දවසක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙත්වා. සැනසෙත්වා. ඒ අනුකම්පාව හිතේ උපදවගෙන ඔයගොල්ලෝ ශ්‍රවණය කරන ධර්මයේම මුළු ලෝකෙටම දානය කරන්න කටයුතු සෝදානම් කළා. එහෙනම් එතන තියෙන මහලොකු අනුකම්පාවක්. මුළු ලෝක සත්‍යයම මං ශ්‍රවණය කරන ධර්මයේ අසත්වා ඒ ධර්මයේ හල සැනසෙත්වා. එමනම් ඒ තුලින් ඔයගොල්ලෝ සියලුම දෙනා ධර්ම දානපතියෝ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම අද අපි බණ අහමු. මම ශ්‍රවණය කරන මේ සද්ධර්ම දේශනාවෙන් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ උතුම් ධර්ම දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම බණ අහමු. මේ උතුම් කුසලය අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි අද අපි පින්තුන් වෙනුවෙන් සිද්ධ කරන මේ උතුම් වූ ධර්ම දේශනාවට මම මාතෘකා කරගන්න කල්පනා කළේ ජාතක පාළියේ සඳහන් වෙන ජාතකට්ට කතාවේ වැඩිදුර විග්‍රහ කරලා තියෙන දුම්මේද ජාතකයේ ආශ්‍රයෙන් කරුණු ටික අපි පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ ලෝකාර්ථ චර්යාව ආරමුණු කරගෙන. ලෝට සිදුවන යහපත ආරමුණු කරගෙන. ඉපදුනා නම් යම් කෙනෙක් ලෝකයට යහපතක් සිද්ධ කළ යුතුමයි. මේ වචනය මුලින්ම පෙන්වා වදාළේ බුදු පියාණන් වහන්සේමයි. සියලු බුදු පියාණන් වහන්සේලා ලෝකාර්ථ චර්යාවේ නියැලෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේලා වෙන්න පාරමී ධර්ම පුරනකොට
ඒ මහා සත්පුරුෂෝත්තමයන්න් වහන්සේලා ඒකාන්තයෙන් ලෝකාර්ථ චර්යාවේ යෙදෙනවාමයි. එහෙනම් බුදු වුණයින් පස්සෙත් බුදු වෙන්න පෙර ආතුවත් ලෝකාර්ථ චර්යාවේ යෙදෙනවා. ලෝකට යහපතක් සිද්ධ කරන එක සිද්ධ කරනවාමයි. එහෙමනම් ඉපදුනා නම් යම් මනුෂ්‍ය සත්වයෙක් වෙලා ඒ සියලු මිනිස් සත්තු ඒ මිනිස් සත්වයා ඒකාන්තයෙන් ලෝකට යහපතක් සිද්ධ කළ යුතුමයි. ඇයි ඒකාන්තයෙන් ලෝකට යහපතක් සිද්ධ කළ යුතු වෙන්නේ? මොකද ත්‍රිසංගත සතුන් පවා බොහෝ වෙලාවට අපිට වඩා යහපතක් සිද්ධ කරනවා. උදාහරණයක් ගත්තොත් මීමැස්සා. මීමැස්සෝ අඳ වෙලා ගියොත් මොකක් වෙනවා කියලාද මේ විද්‍යාඥයන් කියන්නේ? වඳ වෙලා ගියොත් එච්චර කාලයක් මිනිස්සෙන්ට ජීවත් වෙන්න බැරි වෙයි කියලා ඒගොල්ලෝ අනුතුරු අඟවනවා. එහෙනම් ඒගොල්ලෝ කොයිතරම් යහපතක් අපිට සිද්ධ කරනවද? එහෙනම් මීමැස්සගේ ඉඳලා කුරා කුඹුව දක්වා මේගොල්ලෝ යහපතක් මෙලොවට සිද්ධ කරනවා. නමුත් මනුෂ්‍ය වර්ගයා වෙච්ච අපි තමන්ටවත් අඩුමතරමේ ලෝකයටවත් එහෙම නැතිනම් ලෝකයටවත් අඩුමතරමේ තමන්ටවත් යහපතක් සිද්ධ කරගන්නවද? සිද්ධ කරලා තියෙනවද? ලෝකයට සාධාරණයක් කරලා තියෙනවද? අඩුමතරමේ මටවත් සාධාරණයක් ඉටු කරගෙන තියෙනවද? මේ විමසිය යුතු කාරණා. වෙනතුනි අපේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ කොහොමනම් යෙදෙන්න ඇද්ද? කරුණු බොහොම ගැඹුරුයි. කෙටියෙන් කරුණු ටිකක් පැහැදිලි කළොත් පංච බුද්ධ කෘත්‍ය මේ කාරණාව සඳහන් කරලා තියෙනවා. සතපෙන්නේ ඇතැම් දවස්වලට පැයකුත් විනාඩි 20යි. ඒත් හැමදාම නෙවෙයි. පැයකුත් විනාඩි 20කුත් සතපිලා. එතකොට භාගතුන් වහන්සේ අපිට දේශනා කළේ කොයිතරම් වෙලාවක් සතපෙන්නේ කියලාද? දේශනා කළා තියෙන්නේ පැය 4ක පමණ බොහොම කෙටි කාලයක්. නමුත් අපිට හිතෙන්න පුළුවන් එහෙනම් උන්වහන්සේ වැඩිපුර සතපෙන්න ඇති අපිට අඩුවෙන් සතපෙන්නේ කියලා. එමෙන්නේ භාගතුන් වහන්සේ සතපුනේ පැයකුත් විනාඩි 20කුත්. එච්චර වෙලා මොකද කළේ? දවසට එක වේලයි දානි වළඳේ. ඒකත් රජ ගෙදරට, සිටු ගෙදරට, මැතිවරුන්ගේ ගෙදරට, ඇමතිවරුන්ගේ ගෙදරට, දෙවියන් ළඟට, බ්‍රහ්මයන් ළඟට යන්න තිබුණා. සමහර වෙලාවට උදේ පාන්දර මහ කරුණා නුවන්දරට කෙනෙක් හමු වුණොත් ඒ අයව හොයාගෙන යනවා. සමහර වෙලාවට ඒ හොයාගෙන යන කෙනා බොහොම දුගී දුප්පත්, බොහොම දුප්පතේ. දවස් 2-3කට කලින් හදාපු කැවුම් ගෙඩියක් ඉනේ තියාගෙන ඉන්න කෙනෙක්. දවස් 2-3කට හදාපු කියන්නේ පරණ කැවුම් ගෙඩියක්. භාගතුන් වහන්සේ රජගෙදරට, සිටු ගෙදරට නොයා ආන් අර දුප්පත් කෙනා ළඟට ගිහිල්ලා බණ කියලා සසරින් එතෙටපත් කරපුවාම ඒ කෙනා බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කරන යට කුඩු වෙච්ච තැලිලා පොඩි වෙලා ගිහින් තියෙන කැවුම් ගෙඩිය. එතකොට ඒ කැවුම් ගෙඩිය වළඳලත් ඒ දවසට වෙන දෙයක් ආයි වළඳුවේ නැහැ. එහෙනම් හිතන්නකෝ කොයිතරම් ලෝකාර්ථ චර්යාවේ හැසිරුණාද කියලා. සමහර වෙලාවට කෙනෙකුට සසරින් එතෙර යන්න පින් තියෙනවා, නමුත් ඔහු ඒක දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ හැමදාම ඔහු වැඩ කරන තැනින් පයින් අවදිනවා. ඒ කියන්නේ කුඹුරේ නියරුඩින් ඇවිදගෙන යනවා. සමහර වෙලාවට මේ බමුණා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා දානිවල දන් වරින්න කියලා. ඒ ගෙදර බමුණගේ ගෙදර හැමදාම උදේට ඉදිනවා කිරිබතක්. මේ කිරිබත එක දවසක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. භාගතුන් වහන්සේ දෙවෙනි දවසෙත් ඒ වෙලාවට මේ ගෙදරට පින්න පාත යනවා. ඉතින් දෙවෙනි දවසෙත් මොකුත් කියන්නේ පිළිගන්නනවා. තුන්වෙනි දවසෙත් යනවා, හතරවෙනි දවසෙත් යනවා. පස්සේ බමුණට මේක කරදරයක් වගේ. බමුණ දන්නවද මේ මාව සසරින් එතර කරන්න යන්නේ කියලා? දන්නේ නැහැ. නිසා බමුණ මොකද කරන්නේ? බයිනෝ ඔබ තරම් දානි පූජා කළායි බයින්නේ. ඔබ තරම් කෑදර ශ්‍රමණයෙක් මන් දැක්කේ නෑ. මොකද මේ තරම් බැනුම් අහන්නත් උනා භාග්‍යවතුන් වහන්සේට සමහර අයට පිට වෙන්න ගිහිල්ලා.
එහෙනම් කෙනෙකුගේ නිවන වෙනුවෙන් කොයිතරම් කටයුතු කරාද? ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා ඇයි කෑදරයි කියන්නේ කියලා. නැවත නැවත එන නිසා කිව්වා. ඒලේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව ගලපනවා හරි අපූර්ව ධර්ම කාරණාවකට. ඉතින් බ්‍රාහ්මණය නැවත නැවත උපදින එකත් හරියට ඒ වගේනේ කියලා. මොකද දැන් මේකෙදින් දාන අරගෙන ගිහිල්ලා ඊළඟ දවසෙත් එනවා. එහෙනම් නැවත නැවත එනවා. කෙනෙක් මැරුණොත් නිවන් අවබෝධ කරලා නැතිනම් නැවතයි උපදිනවා. ඉතින් නැවත නැවත එනවා කියලා මේ පුනර්භවයේ පිළිබඳව කරුණු ගලපලා බමුණට බණ කිව්වා. බැනපු බමුණ අවසානයේ භාග්‍යවතුන් වහන්සේලගේ සසරින් ඉතින් ගියා. ඔහුව දැනන් හිටියේ නේ. මේ දානි පූජා කරලා පස්සේ බැනලා මම පස්සේ සමාව අරගෙන සසරින් ගොඩ යනවා කියලා. ඒ තරම් භාග්‍යවතුන් වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදුණා. දානේ වළඳන්න වැඩියෙත් ලෝක සත්‍යයට අනුකම්පා කළා. කොයිතරම් අනුකම්පා කළාද කිව්වොත් උදේ පාන්දර අවදි වෙලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුදු මූ මණ්ඩලේ දෝණී කරන්න පිරිසුදු කරන්න ඕනේ. අපි තමයි උදේට නැගිටපුවම දත් ටික මෙදලා මූණකට උණු වතුරින් හරි ඇල්ල වතුරින් හරි සබන් ගාලා දෝණී කරගන්නේ. භාග්‍යවතුන් වහන්සේ උදෑසනේ බුද්ධ ආසනයේ මත වාඩි වෙනකොට භික්ෂුන් වහන්සේලා උණු පැන් එල් පැන් දෙහිටි කලමනා ඔක්කොම සෝදානම් කරලා ආරාධනා කරන එක විතරයි තියෙන්නේ. ඒකට භික්ෂුන් වහන්සේලා අනුකම්පා කරලා භාග්‍යවතුන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා දෙහිටි වළඳලා මොදෝණී කරගන්නවා. එතකොට ඇයි දෙහිටි වළඳන්නේ? ඇයි උණු පැන් වලින් එල් පැන් වලින් මොදෝණී කරගන්නේ? අපි නිදාගෙන නැගිටපුවාම කෙනෙකුට අඳුර ගන්න පුළුවන් මේ නම් නිදාගෙන නැගිටලා මේ මූණ මලානික වෙලා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ මූ මණ්ඩලයේ හිම නැහැ. හැම වෙලේකම සතපිලා අවදි වුණත් හැම වෙලේකම උදේට පිපුණු නෙළුම් මලක් වගේ ඒ තරම්ම ලස්සනයි පරවිලානේ. කෙනෙකුට අංශු මාත්‍රයක තරම්වත් තරද්දක් ඒ ශ්‍රී සම්බුදු මූ මණ්ඩලේ පේන්නේ නේ. එහෙමනම් දෙහිටි වළඳලා මූ මණ්ඩලේ දෝණී කරගන්නේ ඇයි? කාරණා සඳහන් කරනවා. උපස්ථායකයන්ට අනුකම්පා කරලා කියලා. ඒකට හිතන්නකෝ කොයිතරම් ලෝකාර්ථ චර්යාවේ යෙදුනද? කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දන් වළඳන එක බලාගෙන ඉඳලා පාත්‍රේ ළඟින් තියාගත්තොත් මිත්‍යා දෘෂ්ටිගත කෙනෙක් මට බණී. එහෙන් බැන්නොත් ඒගොල්ලෝ පව් පුරවගනි. මම පාත්‍රේ දුරින් තියාගත්තොත් ඒකටත් කෙනෙක් බණී. බැලලා පව් පුරවගනි කියලා අනුකම්පා කළා. බ්‍රහ්මයි සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳලා අවසන් වුණාම පාත්‍රයේ තවිකේට දාලා භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම පාත්‍රය තියාගන්නෙත් නැහැ. දුරින්ම තියන්නෙත් නැහැ. බලන්නකෝ වචනයකින් පාව කොයිතරම් ලෝකාර්ථ චර්යාවේ යෙදුනද කියලා. ඇයි ළඟින්ම තියාගන්නේ නැත්තේ? මිත්‍යා දෘෂ්ටිගත මිනිස්සු බනින්න පුළුවන් බවත් ගෞතමයන්ට වැඩි තණ්හාවද කොහෙද? ඒ නිසා වළඳාපු පාත්‍රෙත් ඒ තරම් තදින් අල්ලගෙන ඉන්නේ. ඔය අල්ලගන්න ඉපා කියලා බණ කිව්වට කියලා. ඒ නිසා ළඟින්ම තියාගන්නෙත් නැහැ. එහෙමනම් දුරින්ම තියාගන්නෙත් නැහැ නැමිලා ගන්න වෙන තරමට. ඒ දුරින් තියන්නේ නැති. සමහර විටකදී කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. මේ කිසි ඕමනාවක් නැහැ වගේ ඔක්කොම අතහැරලා දාලා. මේ මිනිස්සු පූජා කරන දේවල් ගණන්වත් ගන්නේ නැද්ද කොහෙද? ආන් එහෙම කියලා මිනිස්සුන්ට හිතෙයි කියලා දුරින් තියලා නැහැ. පාත්‍රේ මධ්‍යස්ථව තියාගෙන තියෙන්නේ. එහෙනම් පාත්‍රේ තියෙන පියවරෙන් හරි ලෝක සත්‍යයට අනුකම්පාවක්මයි කලේ. එහෙමනම් මේ සම්බෝධිය ලබාගෙන මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂයක සසර පෙරම් පුරලා සම්බෝධිය ලබාගෙන ලෝක සත්‍යයට අනුකම්පා කළා. දුම්මේද ජාතකයේ සඳහන් කළා ලෝක සත්‍යයට අනුකම්පා කරපු හැටි සම්බෝධිය ලබා ගන්න කලින්. කරුණු සඳහන් කරලා තියෙනවා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ බරණස් නුවර මහා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුතා බවට පත් වෙලා ඉපදිනවා. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ලෙයින් බිරිඳට දාව පුතා බවට පත් වෙලා ඉපදිනවා. කුසින් නික්මනු ගමම්ම මහා බ්‍රහ්මදත්ත රජුරුව නම තියෙනවා බ්‍රහ්මදත්ත කුමාරයා කියලා.
ඊට පස්සේ කුමාරයා කෙමින් වැඩුණාම වයස 16ටපත් වුණාම ත්‍රිවේදයේ ඉගෙන ගන්නේ. තක්ෂලා නුවර දිසාපාමුක් කඳුරුතුමා ළඟට යවුවා. ත්‍රිවේදයේම ඉගෙනගෙන වයස 18 වුණාම නැවත මාලිගාවට ආවා. තමන්ගේ පුතා නැවත ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන ගෙදර ආවා කියලා සතුටු වුණ මහ බ්‍රහ්මදත්ත රජුරු අප්‍රමාණ ප්‍රීතියටපත් වෙලා තමන්ගේ පුත් කුමාරයාට යුවරජ පදවිය පිරිනමනවා. දැන් යුවරජුරු කාරණා දක්වනවා. ඒ කාලේ බරණැස් නුවර මිනිස්සු මිත්‍යා දෘෂ්ටිගත දෙවියන් යදින අය. ඒ කාලේ යොදුන් 12ක් තරම් සියලු දිශාවන් විසිරලා පැතිරලා තියෙන මේ බරණැස් පුරේ මිනිස්සු කාරණා සඳහන් කරනවා. එළුවන්, බැටළුවන්, කුකුලන්, ඌරන් ආදී සත්තු හරගෙන ගිහිල්ලා බෙල්ල කපලා ලේ අරගන්නවා. ඒ ලේ දෙවියන්ට කැප කරනවා. ඒ වගේම හැම ගහලා අරගන්න මස් දෙවියන්ට කැප කරනවා. අත්පා කකුල්, මස් මාංශ, එටකොටු අරගෙන ගිහිල්ලා දෙවියන්ට කැප කරනවා. මේ කාරණාව නුවර ඇවිදින්න ගියපුවාම බෝසත් බ්‍රහ්මදත්ත කුමාරයා මේ කාරණාව හොඳටම දකිනවා. මේ දිහා බලාගෙන ඉඳලා තීරණය කළා සත්වයින්ව ඝාතනය කරනවා. ඒ සත්තු මොනවා නොකිය මැරෙනවද? මරණ මිනිස්සුන්ට කොයිතරම් පව් පිරෙනවද? ඒ සත්තු ජීවිතේ තව කෙනෙකුට දෙන්නේ කරගන්න දෙයක් නැති නිසා. ඌරෙක්ව මරන්න යනකොට අපි හිතුවොත් කොයිතරම් වේදනාවක් එයාට තියෙනවද? කෑ ගහලා කියන්න පුළුවන් නම් අනේ මම මරන්න එපා කියලා කියන්නේ නැද්ද? මාව කෙනෙක් ඇවිල්ලා අත් දෙකිනුත් බැඳලා කකුල් දෙකිනුත් බැඳලා අරගෙන ගිහිල්ලා හොඳට කවලා පොවලා තර කරවලා ලොකු හතරස් පොල්ලක් අරගෙන තලලා උණු වතුර කට ඇතුළට දාලා ඇඟ ඇතුලින් බඩ පිච්චිලා ලයි පිච්චිලා යනකොට මාව මරලා දැම්මොත් ඒ වේදනාව මට දරා ගන්න පුළුවන්ද? ඒ වාගේ දුකක් ලබන්න අපි කැමතිද? මුත් අපි එහෙම දුකක් ලබන්න කැමති නෑ. නමුත් ඌරන්ව මරන්නේ එහෙම. ජීවිතුන් අතර ඉන්නකොට හොඳට කන්න බොන්න දීලා තර කරනවා. පස්සේ ටික දවසක් ගිහිල්ලා හොඳට රත් වෙච්ච එහෙම නැතිනම් යකඩයක් කරගෙන එහෙම නැතිනම් හතරස් පොල්ලක් අරගෙන හරි ඇඟ තලනවා. ඇයි කියලා ඇහුවාම මිනිස්සු කියන්නේ මේ ඇඟ හොඳට ඉදිමෙනවා. එතකොට අනුභව කරනකොට බොහොම රසයි. ඒ නිසා මැරෙන්න කලින් තලන්න ඕනේ. එහෙම කියලා තලනවා. ඒ කාලේ නම් බොහෝ වෙලාවට සතාව මරන්න කලින් ඌර වගේ සත්තුන්ව රත් වෙච්ච ලෝදිය තරම් වතුර අරගෙන බලෙන්ම කට ඈත් කරලා කට ඇතුළට පොවනවා. ධර්මයේ සඳහන් කරලා තියෙනවා චුන්ද සූකරික පිළිබඳව එහෙම දක්වනකොට කට ඇතුලෙන් අදෝ මාර්ගයේ හරහා එළියට එනකොටත් ඒ වෙනකොටත් සතා භාගෙට මැරිලා ඊට පස්සේ ඉතින් තල්ල ගහලා මරලා එල්ලලා භාජනයකට ලේ ගන්නකොට තවත් කෑලි මේ ශරීරයෙන් ඉරනවා. ඉතින් මේ තව සතෙක්ව ඝාතනය කරනකොට වේදනාවක් ඒ කෙනාට කොයිතරම් තියෙයිද? අපි හැමෝම අපේ ජීවිතේට බොහොම ආදරෙයි. ඉතින් මෙතන සඳහන් කරන මේ වේදනාව පිළිබඳව මේ සත්තු ඝාතනයේ පිළිබඳව මේ බෝසතාණන් වහන්සේ දකිනවා. බෝසත් කුමාරයන් වහන්සේ දකිනවා. නමුත් මෙතන මේ සත්තු ඝාතනය කරලා නන්වැදෑරුම් පූජා පවත්වන්නේ කාටද? දෙවියන්ට. ඉතින් ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ තීරණය කරනවා මේ මිනිස්සු දෙවියන්ව යදින්න කරන දේවල්. එතකොට මේ මිනිස්සු මේකෙන් කොයිතරම් පව
පව පුරව ගන්නවද කියලාවත් මේ මිනිස්සුන්ට කිසි අදහසක් නැහැ. මේ මිනිස්සු දන්නේ නැහැ. මේ මිනිස්සුන්ව මම මොදෝ ගන්න ඕනේ. ආන් අනුකම්පාව ඉපදුනා. නොදැන කරන පාප කර්මයේ බරපතලකම බොහොම ගැඹුරුයි. දැනගෙන කරන පවට වඩා නොදැන කරන පව බරපතලයි. ඒක මිලින්ද ප්‍රශ්නේ නාගසේනියන් වහන්සේ මිලින්ද රජුරන්ට කන්නු පැහැදිලි කරලා තියෙනවා. අපි කියනවානේ නොදැනගෙන කරන පව ඒ තරම් බලවත් නෑ. දැනගෙන කරුත් තමයි පව බලවත් කියලා. නමුත් මේ ශාසනය සඳහන් කරලා තියෙන්නේ නොදැනගෙන කරන පව බොහොම භයානකයි කියලා. එහෙමනම් කරුණ දක්වනවා බෝසත් කුමාරයන් වහන්සේ මේ දිහා බලාගෙන කල්පනා කරේ මම කොහොමද මේක නතර කරන්නේ? මේ මිනිස්සු පුරව ගන්න පවත් ඒ වගේම මේ සත්වයාගේ ජීවිතේ නැති වෙන එකත් මං රකින්නේ කොහොමද? මේ කරුණ කල්පනා කරනකොට හිතෙනවා මිනිස්සුන්ට මේ කරුණ කියන්න ගියොත් මිනිස්සුන්ට රිදෙන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මිනිස්සු කවදාකවත් මේ ධර්මයේ තේරුම් ගන්නේ නැහැ. රාජ්‍යයේ සේවකයෝ ඇමතිවරු දාලා යෝරජ්ජුරෝ නිසා සේනාව දාලා මිනිස්සුන්ට දඬුවම් දීලා ප්‍රාණඝාත කරන එක නතර කරන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම කරන්න වෙන්නේ ලෝකයේ තියෙන ක්‍රමයේ බින්දින එකයි. ඒ නිසා මේකට උපායෙන්ම කටයුතු කරන්න ඕනේ. මිනිස්සුන්ව බේරගන්නත් ඕනේ, සත්වයින්ව බේරගන්නත් ඕනේ කියලා කුමාරයා කල්පනා කරනවා. කුමාරයා දන්නවා ඒකාන්තයෙන්ම මම ඊළඟට මහරජුරුව වෙනවා. ඒ නිසා මම මේකට උපක්‍රමයක් යොදලා මිනිස්සුන්වයි සත්වයින්වයි බේරගන්න ඕනේ. එහෙම හිතලා මිනිස්සු හැමදාම දෙවියන් පොදන නිසා කාලයකට වතාවක් මාලිගාවෙන් එළියට බැහැලා නూరు ප්‍රදක්ෂිනාව යන ගමන් එක විශාල ගහක් තියෙනවා, නුග ගහ. මිනිස්සු එතෙන්ට රැස් වෙලා දෙවියන් පොදන තැන. දැන් මේ රජුරුවොත් රාජකුමාරයත් හැමදාම මෙතෙන්ට ඇවිල්ලා මේ ගහට ඇවිල්ලා සුවඳ පැන් ඉහලා වතුර ඉහලා සුවඳ දුම් ගල්වලා පහන් පත්තු කරලා මිනිස්සුන්ට පෙන්න ප්‍රාර්ථනා කරනවා වගේ ඉඳලා වන්දනා කරලා රතේට ඇවිල්ලා නැගලා යනවා යන්නේ. කාලයක් මෙහෙම කළා. පස්සේ මහා බ්‍රහ්මදත්ත රජුරුව මැරුණා. දැන් කුමාරයා රජකම් ලැබුවා. කාරණා සඳහන් කරනවා. රජකම ලැබලා අප්‍රමාණ සැප සම්පත් විඳිමින් හිටියා. කොයිතරම් සැප සම්පත්ින්දද හතර ආගතියෙන් තොරව දසරාජ ධර්මයන්ගෙන් රට පාලනය කළා කියලා සඳහන් කරන්නේ. එහෙම රජවරු ලබන්නේ රටවල් වාසනාවන්ත වෙන්න ඕනේ. හොරෙක් අහු වුණොත් ඒ හොරාව ඇවිල්ලා දඟගෙයි දානවට වඩා ඒ හොරාට දුන්න ලොකුම දඬුවම තමයි ළඟට අරගෙන අහන්නේ ඇයි උඹ හොරකම් කරන්නේ කියලා. කිව්වොත් මට හරක බානනේ, වතු පිටිනේ, ඉඩ කඩන්නේ, අනිත්‍යයෙන් ඉල්ලුවට දෙන්නෙත් නෑ. ඒ නිසා කරන්න තියෙන මට ලොකුම දේ හොරකම කියලා රජුරෝ මොකද කරන්නේ? ඒ මිනිහට අය හොරකම් නොකරන්නම ධන දාන්න දෙනවා. එහෙම රජවරු කොයිතරම් අඩුයිද? තව කෙනෙක්ව පෙලන්නේ, රිද්දන්නේ, දඬුවම් කරන්නේ නැති රජවරු මේ ලෝකයට පහළ වෙන්නේ ඊටාම අඩුවෙන්. දසරාජ ධර්මයෙන් රට පාලනය කරනවා. ඊටාමත්ම දැහැමින් සෙමින් රට පාලනය කරනවා. එතකොට කරුණ සඳහන් කරනවා. දවසක පැත්තකටලා ඉඳගෙන ඉන්න වෙලාවේ කල්පනා කරනවා. මම පූර්වගත ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන හිටියේ. මිනිස්සු මගේ රටේ මිනිස්සු හැමදාම මේ ප්‍රාණඝාතය කරනවා. ඒ මිනිස්සු පුදුම විදිහට පව පුරව ගන්නවා. ඉතින් මේක දැන් රජ්ජුරෝ නිසා සේවකයෝ දාලා හරි නතර කරන්න පුළුවන්. බලෑනියක් යොදවලා හරි නතර කරන්න පුළුවන්. නීතියක් පනවලා හරි නතර කරන්න පුළුවන්. ඒක ඒ තරම් වටින්නේ නැහැ. ඊට වඩා දෙයක් කරන්න පුළුවන් දැන් මට. එහෙම කියලා හිතලා තමන්ගේ රාජ්‍යයේ සියලුම මැතිවරුන් පොරොහිතයන් ඔක්කොම මාලිගාවට කැඳවුවා. මාලිගාවට කඳවල මතක් කරනවා. පින්වත්නි, මම රාජ්‍යයටපත් වූයේ, මම රජකමටපත් වූයේ මොනෝ කරලාද කියලා ඔයගොල්ලෝ දන්නවද කියලා ඇමතිවරුන්ගෙන් ඇහුවා. ඒ විදිහේ ඇමතිවරු පිළිතුරු දෙනවා, දේවයන් වහන්සේ
ඔබ වහන්සේ රජකමටපත් උනේ මොන වාගේ දෙයක් කරලාද කියලා අපි දන්නේ නැහැ. ඒ විලි දක්වනවා මම රටේ තියෙන අහවල් නුග ගහ ළඟට යනවා. සෝඳ පැන් ඉහනවා. සෝඳ ද්‍රව්‍ය පූජා කරනවා. මල්ගඳ වෙලුන් පූජා කරනවා. ප්‍රදක්ෂිනා කරනවා. ඕගොල්ලෝ දැක්කේ නැද්ද කියලා ඇහුවා. ඒ විදිහ සඳහන් කරනවා ස්වාමීනි දැක්කා අපි. ආන්ගේ ගහ ළඟ මම ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව තමයි මම මේ රටේ රජුරෝ වුණොත් එහෙම මට මේ රටේ රජුරෝ වෙන්න පුළුවන්කමක් ලැබුණොත් එහෙම කරුණු දක්වනවා බිලි පූජාවක් තියෙනවා කියලා. මිනිස්සු 1000කගෙන් ප්‍රාණඝාතය කරන, අනුන්ට හිරිහැර කරන, අනුන්ට කරදර කරන, අනුන්ගේ ජීවිතේ නැසන එහෙම 1000කගෙන් ජීවිතය අරගෙන බිලි පූජාවක් මේ ගහේ ඉන්න රජුරවන්ට කරනවා කියලා. ඉතින් මේ කාරණාව බොහොම ප්‍රඥාගෝචර කාරණාවක්. බොහොම කලින් ඉඳලා පිඹුරුපත් හදාගෙන ආවේ. ඒ රජුරෝ වෙලා ඉන්න කොටයි පිඹුරුපත් හැදුවේ. ඉතින් මෙතන සඳහන් කරනවා මේ ලෝක සත්‍යය පිළිබඳව තියෙන අනුකම්පාව. itu වෙන කාරණාවක් එහෙම නෙවෙයි. තව කෙනෙක් පව් කරනවට තියෙන අකමැත්තට අවුරුදු 20කට 30කට කලින් ඉඳලා හරි පිඹුරුපත් හදනවා. අපි නම් පිඹුරුපත් හදන්නේ අවුරුදු 20කට 30කට කලින් ඕනේ නැති ඒවට. බොහෝ වෙලාවට කෙලෙස් සහිත ඒවට. අපි අවුරුදු 20කට 30කට කලින් පිඹුරුපත් හදන දැන් අපි හිතමුකෝ අපේ දුව, අපේ පුතා. ඒගොල්ලෝ අසවල් විදිහට ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට ඉගෙන ගන්න ඕනේ. මේ ව්‍යාපාර කරන්න ඕනේ. එතකොට මේ ඉපදිලා මාස 3ක්වත් ගිහින්නේ. හැබැයි අපි කෙලෙස් සහිත සිතුවිල්ලෙන් ඒගොල්ලොන්ගේ අවුරුදු 20 30 වෙනකන් හීන දැකලත් ඉවරයි. මේ හිම හීන දකින්න එපා කියනවා නෙවෙයි. නමුත් අපි හිම හීන දැකලා ඉවරයි. හැබැයි අපිට හිතෙනවද අපි සෙනෙහස දක්වන කෙනෙකුගේ සුගතිගාමී ජීවිතය වෙනුවෙන් අපි කවදාක්වත් පිඹුරුපත් හදනවද? අවුරුදු 30කට 40කට කලින් අපි එහෙම හදන්නේ. හැබැයි එහෙම කරනවා නම් ඒක මහා බුද්ධිමත්ම ක්‍රියාවක්. එහෙමනම් කරුණු සඳහන් කරනවා එමෙතිවරුන් කතා කරලා කිව්වා දැන් ඉතින් බිලි පූජාව තියන්න වෙලා මං රජුරුව වෙලා. ඒ නිසා ප්‍රාණඝාතය කරන, අනිත් අයට කරදර කරන, හිංසා පීඩා කරන පංච දුෂ්චරිතයේම හැසිරෙන 1000ක් හොයන්න ඕනි. එහෙම 1000 දෙනෙක්ගෙන් මම බිලි පූජාව කරන්න ඕනි දැන් මං රජුරුව වුණ හින්දා. ඒ නිසා එමෙතිවරුනි මුළු නුවරම බෙර ගහ මුළු නුවර මිනිස්සුන්ටම කියාපල්ලා මිනිස්සු 1000ක් ඕනි කියලා. ඇමතිවරු හොඳමයි මහරජතුමනි කියලා මුළු රට පුරාවටම අනබෙර යවනවා. කොහොමද පණිවිඩය යවන්නේ? රජුරු බෙලි පූජාවක් කරන්න සෝදානමින් ඉන්නවා. අනිත් අයට කරදර කරන, හිංසා කරන, ප්‍රාණඝාත කරන අය 1000ක් මරලා යාගයක් කරලා ඒ බාරයෙන් මිදෙන්න රජුරු පොරොන්දු වෙලා තිනවා. ආන්ගේ පොරොන්දුයෙන් මිදෙන්න 1000ක් හොයන්න ඕනි. ඒ නිසා ඉදිරිපත් වෙන්න කියලා තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මිනිස්සු ඔක්කොම දැන් තමන්ගේ ජීවිතේ නැතුව යනවනේ. ඒ නිසා බය වුණා. දැන් වෙනද සත්තු මර යාග කර ඉඳපු අය ඔක්කොම තීරණය කළා තමන්ගේ ජීවිතේ රැකගෙන බේරින්න. ඒ නිසා කුරා කුඹියකටවත් හිංසා කරන්න නැති ඒවටපත් වුණා. කාරණා සඳහන් කරනවා රජුරුව මේගොල්ලොන්ට දන් දෙන හැටි උගන්වනවා. දැන් මිනිස්සු ප්‍රාණඝාතයෙන් වැළකුණා, ජීවිතේ වටිනාකම තේරුම් ගත්තා. ඊට පස්සේ හොරකම් කරන කෙනෙක් අතර වුණා. රජුරුව හොරකම් කරන්න නැති නිසා මිනිසුන්ටත් ඒකෙන් බේරෙන්න වුණා. ඒ චෝදනා කරන්නද අපි හොරකම් කරන්නේ රජුරුව තමයි හොරකම් කරන්නේ කියලා. නෑ එහෙම කියන්න බෑ. රජුරුව හොරකම් කරන්නේ. රජුරුව හොරකම් කරන්නේ කියන්නේ ඇමතිවරු හොරකම් කරන්නේත් නෑ. මොකද රජුරුව පිරිසුදු නිසා. එහෙනම් රජුරුව සිල්වත්. මේ විදිහට කාරණා දක්වනවා මුළු රටම සූපත් වුණා කියලා. මුළු බරණැස් පුරේම
එකම සෙල්ලතුන්ගේ පාරාදීසිය. මේ අට කතාවේ කාරණාව සඳහන් කරන තැන දක්වලා තියෙනවා රජ්ජුරුවෝ ජීවතුන් අතර හිටියද යම් කාලයක් දක්වාම බෝසත් මහරජ්ජුරුවෝ යම් කාලයක් රාජ්‍ය කළාද ඒ තා කාලයක් දක්වාම ඒ රටේ දස අකුසලයෙන් පව් සිද්ධ වුණේ නැහැ කියලා. ඉතින් අද අපි වෙනතුන් බලන්න බරණැස ඉන්දියාවේ බනාරස් කියලා කියනවා. බරණැස කියලා කියනවා. අදටත් බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුරුක අදටත් ජීවත් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. එතකොට අදටත් බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මේ මාලිගාවේ එදා 1000කට 2000කට හැමදාම දුප්පතුන්ට දුන්න දානේ අදටත් ඒ විදිහටම 20කට 30කට හරි දුප්පත් මිනිස්සු ලවල සිද්ධ වෙනවා. මේ සංසාරයේදී අතීත දීර්ඝ ඉතිහාසයේදී කරගෙන අප පින්කම්. ඒකට මේ බරණැස් රජුරුව පිළිබඳව කරුණු දක්වනකොට ගොඩක් අය ප්‍රශ්නයක් තියෙන එකම බ්‍රහ්මදත්ත රජුරුද මේ කියලා. නෑ පිළිතුරු මේ බ්‍රහ්මදත්ත කියලා කියන්නේ විශේෂ නම්බු නාමයක්. ඒකට මේ නම්බු නාමයේ හැමෝටම පොදනවා. ඒ නිසායි මේ ඒ ඉපදෙන හැම කෙනෙකුටම රජ වෙනකොට බ්‍රහ්මදත්ත රජුරුව කියලා කියනවා. නැත්තම් අපි පිළිතුරු ලොකු ප්‍රශ්නයක් එනවා බ්‍රහ්මදත්ත රජුරුව මැරෙන්නේ නැද්ද කියලා. බ්‍රහ්මදත්ත රජුරුව මැරෙනවා. නම්බු නාමේ මැරෙන්නේ නැහැ. එහෙමනම් මෙතන කාරණා සඳහන් කරලා තියෙනවා සසරෙදී පිහිට වුණා කෝටි ගණන් සත්වයට. මෙතන කරුණ දැක්වුවා මහණෙනි මම ලෝතර සම්මා සම්බෝධිය ලබාගෙන විතරක් නෙවෙයි ලෝකාර්ථ චර්යාව යෙදුනේ. සම්මා සම්බෝධිය ලබා ගන්නත් කලින් ඉඳලම මුළු ලෝක සත්‍යයටම මම පිහිට වුණා. කරුණ දැක්වුවා එදා මං කියන දේ අහපෝ සිළු දෙනා මං එක්ක සුගති පරායන වුණා. මං එක්ක සුගති පරායන වුණා. එදා ඒ බ්‍රහ්මදත්ත කුමාරයා අද ලෝතර සම්මා සම්බෝධිය ලබාගත්ත මම්මයි එදා මං කියන දේ අහපු සියලුම දෙනා අද මගේ බුදු පිරිසයි කියලා දේශනා කළා. එහෙමනම් එදා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉඳති. අසංඛ්‍ය ගණන් දැනටම සංසාරේ නිමා කරපු උත්තමයන් වහන්සේලා උත්තමාවියෝ එදා ඒ රටේ බ්‍රහ්මදත්ත රජුරන්ගේ යපුණ දුගී මගේ අහිංසක වෙනස් වෙලා උපදින්න ඇති. එහෙමනම් හිතන්නේ අපි කෙරෝලකින් හරි ඉන්න ඇති. ඒ නිසානේ අද මේ දේශනාව පවාහන්නේ. නමුත් සසරේදී අකීකරු වෙලත් ඇති බුදුරජාණන් වහන්සේට. දේශනා කළා නම් යම් කාරණාවක් එපා කියලා. එපා කිව්ව දේම අපි කළා පිළිගත්තේ නෑ. ඒ නිසාද අපි මෙහෙම සසරේ ඉන්නවා. මෙහෙන් පිළිතුරු කල්පනා කරන්නේ ලෝකාර්ථ චර්යා විභාග්‍යතුන් වහන්සේ යෙදුනේ ඇයි කියලා ප්‍රශ්නයක් අපට ඉපදුණා. ඇයි ලෝකාර්ථ චර්යා යෙදුනේ? ලෝකයට යහපතක් කළේ ඇයි? උන්වහන්සේ හැමදාම මේ ලෝකේ තියෙන හැබෑ ස්වභාවය දැක්කා. අපි දකින්න ඇති භාග්‍යතුන් වහන්සේ පෙන්වුවයින් පස්සේ නමුත් පිළිගත්තේ නෑ. ඒකට උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා. මැරෙනවා ඒක දුකක්. නිවන් අවබෝධ කරලා නැතිනම් නැවත උපදිනවා. ඒක දුක. දේශනා කළා. දැන් අපි දන්නවා එහෙනම් මැරෙනවා උපදිනවා. කාරණාව දැනගෙන හිටියා. නමුත් අපි ඒක පිළිගත්තේ නෑ. භාග්‍යවතුන් වහන්සේට අකීකරු නැහැටි. අපි තාම මේ සංසාරේ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්කනම් හොයාගෙන ආවා. උදාහරණයක් රජ්ජුමාලාව බෙල්ලවල දාගෙන මැරෙන්න ලැහැත්ති. නමුත් සසරින් එතර යන්න තරම් පිං තියෙනවා. හොයාගෙන ආවා. ඒක මොකද්ද මේ කරගන්න යන්නේ? කරුණු පැහැදිලි කරලා බණ කිව්වා. එදා සසරින් එතර යන්න තරම් වාසනාව ලැබුවා. පටාචාරාව ලෝකේ තියෙන අප්‍රමාණ දුක් විඳ දරුවෝ නැතුව ගියා. ස්වාමියා නැතුව ගියා. ඔය කවුරුත් නැත්තේ මං අම්මා තාත්තා හොයාගෙන යනවා කියලා අම්මා තාත්තා හොයාගෙන ආවා. ගෙදර එනකොට ඊයේ රෑ වැහුව ඇසකින් මාලිගාව කඩාගෙන වැටිලා අම්මත් මෙල්ල තාත්තත් මෙල්ල එක බඩවැල කඩාගෙන එළියට ආපු සහෝදරයත් මෙල්ල. කොහොමද දුක දරාගත්තේ?
එළියට බැහැපු තැන මාලිගාවෙන් විලාපතීතිය දිව්වේ ඇඬුවේ දුක ශෝකේ දරාගත්තේ කවුද මගේ පිහිටට ඉන්නේ කියලා. මිනිස්සු ඇඟිල්ල දික් කර බැන්න සමහර අය ඇද්ද උඹ කරගත්ත හරිය උඹට මදිද කියලා හෙව්වා. සමහර මිනිස්සු විහිළු කළා. සමහර මිනිස්සු චෝදනා කළා. සමහර මිනිස්සු නිඳා කළා. උඹ හිටියනම් ඔහොම වෙන්නේ නැහැ. දැන් උඹ කරපු දේ මදිද? ආසානේ උඹට උඹවත් නැහැ කියලා චෝදනා කළා. මේ තමයි ලෝකයේ හැටි. හැබැයි ශ්‍රද්ධාවන්තයෝ කිව්වා උඹට පිහිට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ විතරයි. අද උඹේ දුක අහන්න ඉන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුත් නැහැ. සමහර මිනිස්සු ඇඟිල්ල දික් කර ඇගේ ශරීරයේ දිහා බල බල රාග සහිත සිතෙන් බැඳුනා. ශ්‍රද්ධාවන්තයෝ අනුකම්පා කළා. උමතුෙන් වගේ සිහිවිකාරෙන් වගේ හිටි. නමුත් සංසාරයෙන් එතර යන්න තරම් පින් තියෙන උත්තමාවිය. දුවගෙන ගිය බුදුරජාණන් වහන්සේ ළඟට. එදා විලාප තියලා ඇඬුවා. නමුත් එදා බුදුරජාණන් වහන්සේ සුවඳ හමන ශ්‍රී මුඛ ධාතුව ඉවර කළා. කතා කළේ වචන කීපයයි නංගී සිහිය අවදි කරගන්න. නැගෙනියනි සිහිය අවදි කරගන්න කිව්වා. මේ කාරණාව දැනෙනකොට සඳහන් කරනවා මහා ලොකු කැලයක් ගිනි අරගෙන ඒ කැලේට වතුර කල 1000ක් දාලා නිමුවාම ගින්න අහලකවත් තිබ්බ කියලා හොයන්න බෑ. ඒ තරම් ඒ කැලේ සිසිල් වෙනවා වගේ අර ගිනි අරගෙන තිබුණ පපුව සූපත් වුණා. අද ඇයිගෙන අපි කතා කරනවා. ඒ සසරින් එතන ගිහිල්ලා. දැන්ටම සසර නිමා කළා. අනාපු අය බුදුරජාණන් වහන්සේ ළඟින් සසරින් එතන ගියා. දුක් විඳපු අය බුදුරජාණන් වහන්සේ ළඟින් සසරින් එතන ගියා. තනි වුණ අයත් භාග්‍යවතුන් වහන්සේ ළඟින් සසරින් එතන ගියා. රෝගී වුණ අයත් භාග්‍යවතුන් වහන්සේ ළඟින් එතන ගියා. එහෙමනම් සංසාරේ දුක් විඳින සීල සත්‍යය බුදුරජාණන් වහන්සේ ළඟින් සසරින් එතන ගියා. එක අම්මා කෙනෙක් හිටියා. සිටුදුයි. පුතා මැරිලා. මැරුණ ගමන් මැරුණ කියන එක අහපු ගමන් වේදනාව ඉවස ගන්න බෑ. ස්වාමියයි අම්මයි තාත්තයි ගෙදර නැති වෙලාවේ මාලිගාවෙන් එළියට බහැලා ඔළුවේ හැරුණතේ මං යනවා කියලා ගියේ. පුතා මැරුණක දරා ගන්න බැරුව. දුවගෙන ගියා. ගෙදරයි හෙව්ව කෝ කුමාරිය කියලා. නමුත් නේ. අවුරුදු ගාන නාලනේ කොණ්ඩි දිග්ගස්සගෙන හරියට ඇඳුමක් පළඳුමක් නැතුව අහුමුළු වල බිම් වැටලා තියෙන කකා බිබි ජීවත් වුණා. භාග්‍යවතුන් වහන්සේ එදා ඒ නුවරට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩින දිහා අහම්බෙන් දැකලා එදා තමන්ගේ හිතේ තිබුණු ශෝකය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දිහා බලනකොට නැතුව ගියා. දුවගෙන ගිහිල්ලා අඬලා සිරිපතුල් අල්ලගෙන වන්දනා කළා. වැඳලා කිව්වා මගේ හිත රිදුනා ස්වාමීනි බොහොම වේදනාවෙන් මං ඉන්නේ. ඒ වේදනාව බුදුරජාණන් වහන්සේ ළඟ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ කෙටි බණපදය අහගෙන ඉඳලා තීරණය කළා දුක මෙහෙමනම් මේ සසර මෙහෙමනම් මං සසරෙන් එතර යනවා. මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. පැවිදි වෙන්න අවසර දුන්නා. පස්සේ කාලේ මේ සම්මා සම්බුද්ධ ශාසනේ භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් දේනියක් බවට පත් වෙලා රහත් වෙලා පිරිනුවම් පෑවා. ලෝකාර්ථ චර්යාව වචනයකින් හරි කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නම් රිදිලා ඉන්න අයව නිමන්න පුළුවන් නම් අඩුමතරමේ දෙන්න දෙයක් නැති නම් හිනාවකින් හරි සතුටු කරවලා මෛත්‍රී සහගත සිතුවිල්ලකින් අපිට කෙනෙක්ව සතුටු කරවන්න පුළුවන් නම් කොයිතරම් ඒක වටිනවද? එහෙමනම් ඔයගොල්ලෝ මම යොක්කොම බුදු සව්ව භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ. එහෙමනම් හිතට ගන්නද කාරණාවක් අපි භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ නම් භාග්‍යවතුන් වහන්සේ වගේ වෙන්න ඕනේ. එහෙමනම් අපි ඒකට අපි කියන්නේ තාත්තගෙම පුතාලා අම්මගෙම දුව. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගෙම පුතාලා භාග්‍යවතුන් වහන්සේගෙම දුවනිවරු කියන තැනට අපි එන්න ඕනේ. එහෙමනම් පින් කරගන්න. එහෙමනම් කුසල් වඩා ගන්න. ධර්මය අහන්න. ධර්මයේ ඉගෙන ගන්න. දවසට විනාඩි කිහිපයක් වෙන් කරන්න බණපදයක් අහන්න. ඒ ආහන බණපදේ හිතට අරගෙන විමසන්න මම මෙහෙමද මට සතුටු වෙන්න කාරණාවක්ද තියෙන්නේ. එහෙම නැතිනම්
මෙලොවයි පරලොවයි දෙකේම තැවෙන්න පිච්චෙන්න කාරණාද තියෙන. හැරිලා බලන්නකො ජීවිතේ පිටුපස්සේ. බලනකොට බොහෝ දිනකට ජීවිතේ තියෙන්නේ අමිහිරි කටුක අත්දැකීම්. මං කරගත්ත පව් ඔක්කොම මට ඉස්මතු වෙලා පේනවා හරියට අර සුදු බිත්තියක තියෙන තනි කළු ලපේ වගේ. ඒ තරම් අපිට ලොකුවට පේනවා අපි කරගෙන තියෙන වැරදි. බැරි වෙලාවත් මැරුණොත් ওই දේවල් සසරේ කොහොම අපට විපාක පිණිස පවතීද? ඒක රහතන් වහන්සේ නමක් හිටියා. රහත්තුනේ උල උඩ ඉඳගෙන ඉන්නකොට. උලක් උඩ ඉඳගෙන හිටියේ. සංසාරගත කර්මය. නමුත් පරිණිරවාණය කරේ නෑ. උල උඩ ඉඳි රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ලොකු උලක් කරගෙන ඉල්ලේ උල උඩ ඉඳි රජුරෝ සංසාරේ කරගත්ත කර්මයක් නිසා. මොකද කර්මය? පුංචි ළමෙක් විදිහට ඉන්නකොට කොබෝලීල උලක මැස්සෙක්ව ඉඳෙව්වා. කොබෝලීල උලේ මැස්සව ඉඳෙව්වට මැස්ස මැරුණේ නෑ. ඒ නිසා ජීවත් වුණා. එදා බැරි වෙලාවත් මැස්ස මැරුණා නම් කොබෝලීල උලේ ඉඳපුවාම මොකද වෙන්නේ? රහතන් වහන්සේටත් පරිණිරවාණය කරන්න සිද්ධ වෙනවා. එමනම් සසරේ අපි කලේ මොනවද? කරපු විදිහටම අපට විපාක ලැබෙනවා. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වාක් කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම වඩන්න. මෛත්‍රී කියලා කියන්නේ මහ ප්‍රබල දෙයක්. අවුරුදු 7ක් මෛත්‍රී වඩලා බ්‍රහ්ම ලෝකේ 7 වතාවක් ඉපදුනා කියලා සඳහන් කරනවා. කවුද? මම ලෝතර බුදුරජාණන් වහන්සේ. මං එහෙම ඉපදුනා කිව්වා. එහෙමනම් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, දානීය, සීලය, ප්‍රේවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව මේ ගුණ පුරන්නේ. ওই දරුවන්ට මේ දේවල් පුළුවන්. වැඩිහිටියන්ට මේ දේවල් පුළුවන්. මේ දේවල් පුරන්න අපට ලං වෙන්නේ මොකද්ද? නිවන. අපි භාග්‍යවතුන් වහන්සේට ලං වෙනවා. මේ මුළු ලෝකෙම මාව ඈත් කළත් කමන්නේ. මං ලං වෙන්නේ බුදුරජාණන් වහන්සේට නම්. මුළු ලෝකෙම මට ගර්හා කළත් කමක් නෑ. ලෝතර භාග්‍යවතුන් වහන්සේ මට ගර්හා කරන්නේ නැතිනම් ආන් එතෙන්ට එන්න කටයුතු යොදා ගන්න. එහෙමනම් ධර්ම දේශනාව නිමාවටපත් කරන්න කාලය එළඹිලා තියෙන නිසා අපි මේ ජාතක දේශනාව මෙතනකින් නිමාවටපත් කරන්න උත්සාහ කරමු. නමුත් අමතක කරන්න එපා. දේශනාව බොහොම පුංචි වුණාට මේක ඇතුලේ තවත් හුඟක් කරුණු තියෙනවා අපිට සාකච්ඡා කරන්න. බණ අහනවා කියලා කියන්නේ බොහොම ටිකයි. ටිකක් අහලා වැඩියෙන් හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. නැවත නැවත ආවර්ජනීය කර කර හිතන්නේ. මොකද්ද මේ කරුණු පැහැදිලි කරේ? මොකද්ද මේ දේශනාව? ඇයි මට දේශනා කළේ? මටම උනේ ඇයි? මට විශේෂයිද? මේ කරුණු මට ගැළපෙනවද නැතිද? මගේ වැරදි මොනවද? මගේ හොඳ දේවල් මොනවද? අඩුපාඩු මොනවද? ওই දේවල් වලට ගැළපෙන්නේ බලන්න. ධර්මයේ අකාලිකයි. ඕනෑම කාලයකට ගැළපෙනවා. එහෙමනම් මේ ජීවිතේවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට කීකරු වෙන්න. ඒ වෙනුවෙන් ගුණ පුරන්න. ඒ කීකරු වීම වෙනුවෙන්ම පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න. ඔබ හැම දිනාටම මගේ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට ඔයත්තන්ට ලෝකචර්යාවෙහිම යෙදෙන්න, පරාර්ථයෙහිම යෙදෙන්න, යෙදෙමින් කුසල් දහම් සම්පූර්ණ කරගන්න නිදුක් නිරෝගී සුවපත් භාවයේම ආයුර ආරෝග්‍ය ආදී සම්පත්තියේම අපේ ආචාර්යතුමන් ඇතුළු ඔබ හැම දිනාටම නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙනු ලබන්නේ හෝමාගම උසාවිය පාර අංක 51 යන නිවසේ පදිංචි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගණිතාචාර්ය අනුර ප්‍රියන්ත පින්වත් මහත්මාණන් ඇතුළු පවුලේ සෑම ශිරු දිනා ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් උතුම් අරමුණු වශයෙන් සඳහන් කරනවා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඇතුළු
සංඝ පරපුරට මේ පින් දහම් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම දානානිසංසත් සද්ධර්ම ශ්‍රවණානිසංසත් පුණ්‍යානුමෝදනා වශයෙන් සිදු කරනවා. ගුණපාල පියාණන්, සෝමාවතී මෞතුමිය, සිසිල් ධර්ම ගුණවර්ධන සොහොයුරාණන්, තරිඳු ධර්ම ගුණවර්ධන පුතුණුවන්, කුඩා බණ්ඩාරගේ විජේකෝන් පියාණන්, මද්දුම බණ්ඩාරගේ කල්පේ පියාණන්, මංගලිකා කල්පේ මේනියන්, කරුණාවතී මේනියන් ඇතුළු වර්ග පරම්පරායානුගත සංසාරගත ඥාතීන් මෙපින් අනුමෝදනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනාවන් සිදු කරනවා. නුරානි, ශවිති, සවින්දි යන දරුවන් ඇතුළු සියලුම දුවා දරුවන්ටත් රත්නත්‍රී අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ මුදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනවා. ඒ වගේම සවිත අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සියලුම දුවා දරුවන්ටත් ගුරු බෞතුන්ටත් දෙමව්පියන්ටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටම මේ පින් දහම් අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ හැම දිනාම නිදුක් නිරෝගී සුවපත් භාවයටම පත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණු පවුණු වේවා. හැම දිනෙකටම සංසාර සාගරයෙන් එතර යන්න පාරමී ධර්ම පුරා ගන්න ශක්තිය වාසනාව වාග්ය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාව මුළු ලෝකයටම අනුකම්පා කරමින් සිද්ධ කරන අනුර ප්‍රියන්ත ආචාර්යතුමන් ඇතුළු ඔබ සියලුම දෙනාටම තව තවත් මෙවැනි කුසල් දහම් වඩාගෙන තමන්ට වගේම බොහෝ දෙනෙක් සසරින් එතරටපත් කරන්න පාරමී ධර්ම සපුරා ගන්න හැකි වේවා කියලා රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජේන් දිව්‍ය රාජේන් වහන්සේලාටද මෙපින් දහම් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම දේශනාව තුළින් මා රැස් කළ සියලු කුසල් මා ප්‍රවෘජා භූමිට පත්කර ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි. පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටත් මෙපින් දහම් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටම මැදිරියට එක්කාසු වෙමින් සද්ධර්ම ශ්‍රවණය කර ලොකු කුඩා ඔබ සියලුම දෙනාටම මෙපින් දහම් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින් අනුමෝදන් කළ හැමට පුණ්‍යානුමෝදනා වේවා. රත්නත්‍රී ආශිර්වාදේ ප්‍රාර්ථනා කළ ඔබ සියලුම දෙනාට රත්නත්‍රී ආශිර්වාදේ උදාපත් වේවා. අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් ශනිචේම දශාම මේ උතුම් වූ කුසලය පාරමී ධර්මයන් බෞද්ධම් පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ